ආයිබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනිය සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා ගණේගොඩ. ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ලාභ නොලබන ආයතන අතර ජනප්‍රියතම වෙබ් අඩවියට හිමි සම්මානය අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රද්ධා වෙබ් අඩවියට. නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණයෙන් අවසර. වන අලි නිසා ලොකුලූණු වගාව විනාශයි. ගල්කිරියාගම ගොවීන් මැසිවිලි නගයි. 3000ක් ජීවිත බිරිගත් ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ප්‍රහාරයට වසර 19යි. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 96000ක්. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ලාභ නොලබන ආයතන අතර ජනප්‍රියතම වෙබ් අඩවියට හිමි සම්මානය ශ්‍රද්ධා වෙබ් අඩවියට හිමි වුණා. ඒ පසුගියදා පැවති bestweb.lk 2020 සම්මාන ප්‍රදානෝත්සවයේදී. මෙම සම්මානය ශ්‍රද්ධා වෙබ් අඩවියට හිමි වූයේ පිට දෙවන වරටයි. අප භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය ලක් ලෝවාසී සදහැවත් ජනයා වෙත ශ්‍රද්ධා මාධ්‍යජාලය හරහා ගෙන එන්නේ උතුම් අමතම්පද අරුත් සහිතවයි. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන් විදුලිය සේම දෙස් විදෙස් ජනී ජනයාට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සයිබර් අවකාශය හරහාද මුදා හරිනු ලබනවා. ඒ අනුව කිසිදු ලාභයක් නොලබන සදහම් මාධ්‍යජාලයක් සතු වෙබ් අඩවියක් ලෙසයි ශ්‍රද්ධා වෙබ් අඩවිය මෙලෙස දෙවන වරටත් ජනාදරයට පත්ව ඇත්තේ. ඒ අනුව පසුගියදා කොළඹ ශ්‍රැංගිලා හෝටලේදී පැවති bestweb.lk 2020 සම්මාන ප්‍රදානෝත්සවයේදී මෙලෙස ශ්‍රද්ධා වෙබ් අඩවිය ජනප්‍රියතම වෙබ් අඩවියට හිමි සම්මානය දිනාගත්තේ. මෙම අවස්ථාව සඳහා ශ්‍රද්ධා මාධ්‍යජාලයේ කරු සභාපති සුදත් අන්නාසිවත්ත මහතා සහ ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් විනුවර මහතා එක්ව සිටියා. ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදෙන් මතු වූ තෙල් පැල්ලම් පිළිබඳ සොයා බැලීමට නාවික හමුදාවේ කිම්තුම්කරුවන් කණ්ඩායමක් අද යෙද වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගිනි ගැනීමට ලක් වූ කොටසේ තිබූ යම් ඉන්ධන ප්‍රමාණයක් මෙලෙස මුහුදට එක් වී ඇතැයි සොයා බැලීම සඳහා ඔවුන් විමර්ශන සිදු කිරීමට නියමිත බවයි. ඊයේ දිනේදී මේ පිළිබඳ සොයා බැලීමට අදාළ කිමිතුම් කණ්ඩායම යෙදවීමට තීරණය කර තිබුණද අයහපත් කාලගුණයේ හේතුවෙන් එය කල් දැමුණා. මේ අතර අදාළ තෙල් පැල්ලම් මතට ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මගින් ගුවන් යානා යොදා ගනිමින් අන්තර්ජාතිකව අනුමත රසායනිකයක් යෙදවීමට පියවර ගත් අතර අද වන විට තුන්වරක් එම රසායනිකය අදාළ තෙල් පැල්ලම් මතට යොදා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව මෙවන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර පිහිටි කල්මුනේ නගරයට නාවික සැතවුම් 50ක් දුරින් ස්ථානගතව පවතිනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙරළාරක්ෂක බලකායේ ඉන්දිය වෙරළාරක්ෂක බලකායේ සහ ඉන්දිය නාවික හමුදාවේ නෞකා වෙරළාරක්ෂක යාත්‍රා අධිවේගී ප්‍රහාරක යාත්‍රා ටග් යාත්‍රා ගිනිගත් MT නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිතව තවදුරටත් මෙහෙයුම්වල නිරත වනවා. නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණි විශේෂඥ කණ්ඩායමද තවදුරටත් මෙහෙයුම්වල නිරත අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණයට යටත්ව එම සියලු ක්‍රියාකාරකම් සිදුවන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදෙන් ලබාගත් ජල සාම්පල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඊයේ පස්වරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන්නා. එහි වාර්තාවද ඉදිරි සතියේදී ලැබෙනු ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ. මේ අතර නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට රැගෙනීමෙන් අනතුරුව ඊයේ හුදකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබුවා. කොරෝනා මාර්ගෝපදේශවලට අනුව ඔහු කල්මුනේ සිට ගාල්ලට රැගෙනීමේ කටයුතු සිදු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේ. මේ අතර පරීක්ෂණ සඳහා නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාම්පල ලබා ගන්නා ලෙස අධිකරණය අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කළා. එසේ මෙහි කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩල සමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසරද හිමි වුණා. ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින්
පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ කෝප් සහ කෝප් කමිටුවේ සමාජිකින් තෝරා පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව හෙවත් කෝප් කමිටුවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 14 දෙනෙකු නම් කර ඇති අතර විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 8 දෙනෙකු නම් කර තිබෙනවා. එමෙන්ම රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව හෙවත් කෝපා කමිටුව සඳහාද ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 14ක් සහ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 8 දෙනෙක් නම් කර තිබෙනවා. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ සමාජිකයන් ලෙස මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම ඇතුළු තවත් මන්ත්‍රීවරුන් ඇතුළත් වනවා. එමෙන්ම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සමාජිකින් ලෙස උදේ ගම්මන්පිල දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශිහාන් සේමසිංහ ඇතුළු තවත් මන්ත්‍රීවරුන් ඇතුළත් වනවා. මේ අතර පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන කාල සීමාවේ වෙනසක් සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේ සිට එම වෙනස සිදු කිරීමටයි ඊයේ තීරණය කෙරුණේ. එම තීරණයට අනුව ලබන 22 වෙනිදා සිට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10ට ආරම්භ කර පස්වරු 5:30ට අවසන් වනවා. එමෙන්ම පස්වරු 4:30 සිට පස්වරු 5:30 දක්වා පවත්වනු ලබන්නේ සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයයි. දිවයිනේ සමස්ත ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වැඩි කිරීමට සහ මෙතෙක් 9ට පමණක් සීමා වී ඇති ජාතික පාසල් කඩිනමින් සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත්තේ. පාසල් පද්ධතියේ දියුණුව පිණිස දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමට මෙන්ම අධ්‍යාපන කලාප කාර්යාල සහ කොට්ටාශ කාර්යාල අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටද ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය අමාත්‍යවරු තීරණය කර තිබෙනවා. එහිදී ගුරුමාරු සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල් වන සෑම කාර්යයකටම හවුල් වීමේ අවස්ථාව දේශපාලඥයන්ට විවෘතව පවතින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ එය පොදු යහපත අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇගිලි ගැසීමක් නොවන බවයි. ගුරු ව්‍යවස්ථාව අනුව වසරක් පතා ගුරු විභාග පැවැත්විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. එහිදී පාසල්වල සිටින දක්ෂ සහ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරු ලෙස පත් කිරීමට ඇති ඉඩකඩ විමසා බැලීමටද තීරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම එම සාකච්ඡාවේදී මෙරට විවිධ අංශවල දියුණුව කෙරෙහිද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය කාලය තුලදී කොපමණ වැඩ ප්‍රමාණයක් මේ අමාත්‍යාංශ වලින් කරන්න පුළුවන්ද කියලා. නීත්‍යානුකූල බලතලක් තියෙනවා. හැබැයි ඇමතිවරයාත් සමග පොදු ප්‍රතිපත්තිය මත එකඟව ඒ වැඩ කරන්න වගකීම බාර දීලා ඒ ඔතොරිටි එක පාවිච්චි කරලා වැඩ කරන්න. මේ වගේ සමාලෝචන වලදී අපිට තේරුණා අපි මේ හිතුවටත් වඩා විශාල විෂයපතයක් මේ අමාත්‍යාංශවල තියෙන බව. මේ 5 අවුරුද්දටම අවුරුද්දෙන් අවුරුද්ද Tamanට තියෙන ටාගට්ස් එක්ක ප්ලෑන් එකක් හදන්න කියලා. ඒ වගේ ප්‍රමුඛතාවය මොකක්ද කියන එක හඳුනගෙන ඒ ප්‍රමුඛතාවයට අනුව වැඩ කරන්නට. අධ්‍යාපනය ගත්තොත් මේ පාර 60000කට ආසන්න උපාධිධාරීන් දුන්නා. එයින් 30000ක්ම බාහිර උපාධිධාරී. මේ බොහොම සුළු ප්‍රමාණයයි විද්‍යාංශයකින් ඉන්නේ. අනිත් අය කලාංශේ. මේ අයගේ විෂය පතය වෙනස් කරන්න කියලා. කලාංශයෙන් ඉගෙන ගන්න ළමයෙකුට උනත් මේ තාක්ෂණය IT මේ වගේ ඒවා විෂය පතයට ඇතුළත් කරන්න ඉමීඩියට්ලි. කල්යනකම් ඉන්න එපා ඉමීඩියට්ලි ඇතුළත් කරන්න. අපි හුඟක් කතා කරපු එකක් තමයි මේ ඉනෝවේෂන් පාක්ස් හදන එක. ඇග්‍රිකල්චර් එකට තාක්ෂණය ගේන එක. ගොඩක් කතා කරලා තියෙනවා. නමුත් ඒවා සිද්ධ වෙලා නැහැ. අපි මේවා ඉක්මනින්ම අපිට කරන්න පුළුවන් දේවල්. ඉතින් අපි බලා ගන්න ඕනේ මොනවද ඉක්මනින් කරන්න පුළුවන් මොනවද දීර්ඝකාලීන ප්‍රතිපත්ති වෙන ඒවා. මේ අතර ඉදිරි වසර 3 තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50% දේශීයව නිෂ්පාදනයට සැලසුම් කර තිබෙනවා. ජනාධිපති මාත්‍යාංශය සඳහන් කළේ ඖෂධ නිෂ්පාදනය සැපීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි. ඒ අනුව දේශීය වෙළඳපොළට සහ ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි විලකට ලබා දීම එහි ඉලක්කය වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ප්‍රමිතීන්ට අනුව සියලු නිෂ්පාදන සිදු කෙරුණු ඇති බවද එහිදී පෙන්වා දී තිබෙනවා. විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්තපුරවරයේ ස්ථාපනය කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඊට එකඟ වීමට ලොව ඉහළ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටින බවයි.
අප්‍රිකානු සහ අග්නිදිග ආසියානු කලාපයේ ඖෂධ සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම වෙළඳපොළ අවස්ථා අත්කර ගැනීමද ඉලක්කයක් බව එහිදී පෙන්වා දී තිබෙනවා. මේ අතර රාජ්‍යාංශය දියුණු කිරීමට කටයුතු කරන අතර පෞද්ගලිකාංශයේ ව්‍යවසායකින්ද ශක්තිමත් කිරීමට රජය බැඳී සිටින බවත් ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන ලෙසටත් ජනාධිපතිවරයා ඖෂධ නිෂ්පාදන ආනයන සමාගම් වෙත විවෘතව ආරාධනා කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබා ගැනීම සඳහා දිවයින පුරා සතස සහ සමෝපකාර සුපිරි වෙළඳ සැල්වල ඖෂධ අලවිසැල් 100ක් ස්ථාපිත කිරීමටද සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. නිවාස වෙතම ඖෂධ සැපීමේ වැඩපිළිවෙලක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇති බවයි ජනාධිපති මාධ්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3155ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 8 දෙනෙකු ඊයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමගයි. ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතර 5 දෙනෙකුම මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව කුවේටය, සිංගප්පූරුව සහ එක්සත් අරාබියේ රාජ්‍යයේ සිට පැමිණි තිදෙනෙකුද මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම මේ වන විට වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 39ක් වන අතර වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 174ක්. ඊයේ දිනේදී ආසාදිතයින් 9 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර කොවිඩ් ආසාදනයෙන් මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2969ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. වෛද්‍ය සභාවේ සංයුතය නිවැරදි කිරීමේ මැතිවරණය තවමත් පවත්වා නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් හරිත අලුතගේ මහතා පවසනවා. ඊගාට වෛද්‍ය සභාවේ සංයුතය නිවැරදි කරන්න මැතිවරණය තාම පවත්වලා නැහැ. පවිත්‍ර ඇමතිතුමිය තමන්ගේ ධූරයටපත් වෙච්ච වහාම කරපු පළවෙනි කාර්යයක් තමයි මේ සංයුතය නිවැරදි කරන්න එතුමිය උත්සාහ කළා. දැන් මේ තියෙන්නේ 2019 දෙසැම්බර් 28 වෙනිදා මේ පවිත්‍ර ඇමතිතුමිය වෛද්‍ය සභාවට යවපු නියෝගය. දැන් මාස 9කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා ඇමතිතුමිය දුන්න නියෝගයත් එක්ක. නමුත් තාමත් මේ නියෝගය ක්‍රියාත්මක කරන්න වෛද්‍ය සභාවට බැරි වෙලා තියෙනවා. අපි අහනවා වෛද්‍ය සභාවේ මේ සභාපතිවරයාගෙන්, ලේකකාධිකාරීවරයාගෙන් ඇයි මේ ප්‍රමාදය? මේ වෛද්‍ය සභාව ඇතුළු විමර්ශන ක්‍රියාවලිය අවභාවිතා කරමින් ඉන්න සභාපතිවරයා ඇතුළු කණ්ඩායම. එනවා අපි විශේෂයෙන්ම රජ්‍ය වෛද්‍යාලීන් සංගම විදිහට ඉල්ලනවා කරුණාකරලා එයාට ඉල්ලාස් වෙන්න, ස්වාධීන සභාපතිවරයෙක් වහාම පත් කරන්න. ඒ වගේම එහෙම වුණ නැත්නම් අපි පසුබට වෙන්නේ නැහැ. මේ රටේ ඉහළම තැනට මේ ප්‍රශ්නේ අරන් යන්නේ. ඒ අනුව ඊයේ දවසේ රැස් වෙච්ච විධායක සභාව ඒකමතිකව තීරණය කළා. තවදුරටත් මේක බලවල ඉන්නේ නැහැ. එහෙනම් අපි තව සතියක වගේ කාලයක් ලබලා දෙනවා. ලබන 21 වෙනිදා ආරම්භ වෙනකොට ඒ සතිය ආරම්භ වෙනකොට තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි සමාලෝචනය කරනවා. මේකම නම් තියෙන තත්ත්වය කනගාටුවෙන් වුණා. බලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් 21 වෙනිදායින් ආරම්භ වෙන සතිය තුල මුළු දිවයිනම ආවරණය වන කුටිය සමිති ක්‍රියාමාර්ගයකට යන්න අප පසුබට වෙන්නේ නැහැ. ඉදිරි දින කිහිපය තුළද දිවයින පුරා වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයින වටා මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවත් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසිවාර කිහිපයක් අපේක්ෂිත බවයි. කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිත බවද එම නිවේදනයේ සඳහන්. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා යන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් පමණ වනවා. පුත්තලම මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ක් දක්වා වැඩි විය හැකියි. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ත් 65ක් දක්වා වැඩි විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකියි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5-3 අතර ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. මුහුදු ගමන් සිදු කරන නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. නීති විරෝධී අවි ආයුධ වැටලීම් සිදු කරන පොලිස් නිලධාරීන්ට හා පෞද්ගලික ඔත්තුකරුවන්ට ලබා දෙන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබෙනවා.
නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. එබැවින් මෙම තත්ත්වය යටතේ නීතිය ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම මහජනයාට බියකින් තොරව ජීවත් විය හැකි සමකාමී පරිසරයක් බිහි කිරීම උදෙසා මෙවැනි මෙහෙයුම් තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කරනු ලබන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. එහිදී නීති විරෝධී අවි ආයුධ සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරියන් සහ ඒ සඳහා සහාය වන පුද්ගලයින් ඔත්තුකරුවන් දිරිගැන්වීමේ අරමුණින් මේ වන විටත් පොලිස් ත්‍යාග අරමුදලින් ඔවුනට ගෙවනු ලබන ත්‍යාග මුදල්වල වටිනාකම වැඩි කිරීම සඳහා පොලිස්පතිතුමන් විසින් තීරණය කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ගල්කිරියාගම ප්‍රදේශයේ වන අලින්ගේ තර්ජන හේතුවෙන් ලොකුලූණු වගාබීම් රැසක් විනාශයට පත්වී ඇති පුවතක් අපට වාර්තා වුණා. පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ගල්කිරියාගම කෝම්පලයාගම ප්‍රදේශයේ වනාලීන් 150ක පමණ කණ්ඩායමක් මෙලෙස වගාවන්ට කටාවැදී අස්වනු නෙවීමට ආසන්නව තිබූ දේශීය ලොකුලූණු වගාබීම් රැසක් විනාශ කොට දමා තිබෙනවා. කලාවැව රක්ෂිතයේ සිටින වනාලීන් මේ ආකාරයෙන් විදුලි වැටවල් කඩාගෙන ගම්වැදීම කාලයක සිට සිදුවන බවත් මෙවර එම තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ගොවීන් පවසනවා. දේශීය ලොකුලූණු වගාවේ තවත් සති කිහිපයකින් අස්වනු නෙවීමට ආසන්නව තිබූ බවත් එකවරම රාත්‍රී කාලයේ වනාලීන් කඩාවැදී එළවලු වගාවන් සහ ලූණු වගාවන් විශාල වශයෙන් විනාශ කර තිබෙනවා. ඒ හේතුවෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. 50ක් 60කට වැඩි හිටියද? ඔක්කොම කීයක් විතර ඉන්නවද එහෙම? ඔක්කොම 200ක් 150ක් විතර ඉන්නවා. රංචුව? ඉතින් මේක තමයි පාළු වෙනවා තමයි කොච්චර හරි. රකින්නත් බෑනේ. පැල් රැක්කට මේ බිම හිටියොත් මරනවා. කෝම්පලයාගම ප්‍රදේශයේ වගාබිම් වලට වනාලීන් කඩාවැදීම වළකා ගැනීම සඳහා බලධාරීන් විවිධ පියවරගෙන තිබුණද මේ වන විට ඉදිකර ඇති අලිවැට පවා කඩා බිඳ දැමී ඇති ආකාරය දක්නට ලැබෙනවා. ඒ වැට හැදුවෙත් නෑ, ඒ කම්බිත් නෑ. කම්බි තියෙන්නේ අලින්ගේ පැටිලත් යනවා ගම් වතුරටත් ගිහිල්ලා එහෙම මේවා වුණා. ඉතින් අපි ඉල්ලනවා ඉල්ලීමක් ඉල්ලන හැමදාම ඉල්ලනවා මේ කට්ටියගේ මේ වැට අපිට හරි ගස්සලා මේ වැට පිටුවල කරලා දෙන්න අපි වැට බලා ගන්න එක කරන්නම් කියලා. ඒ කිසි දෙයක් ඒ කට්ටියගේ ඉෂ්ට වෙන්නේ නැහැ. දරුවන් වෙනුවෙන් ජීවිතය පුරා නේක දුක් විඳින මව්වරුන් දරුවන් විසින්ම ප්‍රතික්ෂේප කරන සමාජ වපසරියක යලි යලිත් මව්වරුන්ගේ අනේක ගුණ මුළු ලෝකයටම දැනිය යුතුයි. මව්වරුන් දරුවන් නුස්මහත් කරන්නට දරනා ප්‍රයත්නය ගැන අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. එහෙත් දරුවන් නුස්මහත් වූ පසු දෙමව්පියන්ට නිසි පරිදි සලකනවාද යන්න පිළිබඳව තවමත් අපේ සමාජයේ ප්‍රශ්නයක් ඉතිරිව පවතී. මේ කියන්නට යන්නේ එයට ආසන්නතම සිදුවීමක්. වැලිකන්ද සෙවන පිටිය වැවාසල අතරක් නොමැති ප්‍රශ්න අතරේ අතරමංව සිටින ඇය වයස අවුරුදු 76ක මවක්. ඇය වැව් දිය මත සේයා සටහන් මැකී යන්නට පෙර ඒ සේයාවන් කෙසේ හෝ මැකියා නොදී රැකගන්නට උත්සාහ කරනවා විය හැකි. ඇය මේ වැව් විස්මත්තේ සිටින්නේ ඇයගේ කැමැත්තෙන් නම් නොවෙයි. ඇය දරුවන් 8 දෙනෙකුගේ මවක්. එහෙත් ඇය මේ වැවැස්සලට රැගෙන විත් තිබෙන්නේද ඇය උස්මහත් කළ ඇගේම දියණියක්. ධනයට බලයට ඇලුම් කරන විට ජීවිත විනාශයක් කර හෝ තම ධනය බලය වැඩි කර ගැනීමේ අදහසින් පසු මෙම දරුවන් මෙලෙස තම මවට අත්කර දී ඇති ඉරණම නම් යහපත් වූවක් නොවෙයි. ඉතින් මම වන්නලුම් ඇවිත් හිටියේ එතනින් මාව ගෙනත් දාලා ගියා මෙතෙන්ද. කවුද? මොකේද? ඉන්නක කැවිලා මාව මෙතන දාලා ගියා. මගේ ඉඩම් විකුණ ගත්ත දුවලා. ඔක්කොම දරුවා ටික ඉඩම් විකුණගෙන මාව මෙතෙන්ට ගෙනල්ලා දාලා ගියා. රැවලා. දරුවෝ කී දෙනෙක් ඉන්නවද? 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනාගෙන් එක්කෙනෙක් නැති වුණා. 7 දෙනෙක් ඉන්නවා. එකෙක්වත් බලන්නේ නැහැ මහත්තයා මාව දිහා. දෙයට කෑවත් රැට කනකම් ආයේ වතුරවත් නැහැ. බඩගින්නේ තමයි ජීවත් උනේ. මෙම මවසතු ගොඩමඩ ඉඩමක් විශාල මුදලකට විකුණා ගැනීමේ අටියෙන් මෙම දරුවන් මවට නොයෙක් හිරිහැර පීඩා සිදු කර එම ඉඩම විකුණා මුදල් දරුවන් අතර බෙදාගෙන තිබෙනවා. අතීත සැමරුම් ආවර්ජනයට මේ මවද කැමැත්තෙන් නැති. එහෙත් ඒ අතීතය තුළ ඇයට සිහිවන්නේම ඇගේ දරුවන් ගැන විය යුතුයි. එනිසා ආයාසයෙන් අතීත සැමරුම් සිහි නොකරන ඇයගේ දැසට කඳුළු එක්වීම නම් අරුමයක් නොවෙයි. අවසානයේ මවකගේ අගය මිල මුදල්වලට සම කළ නොහැකි බව සැමට අවබෝධ විය යුතු කරුණක්. පුද්ගලයන් 3000කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් ලොවම කම්පා කර වූ අල්-කයිඩා ප්‍රහාරය සිදුවී අදට වසර 19ක්. 2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වනදා උදැසන අල්-කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනෙකු විසින් මෙම ප්‍රහාරය සිදු කර තිබෙනවා.
අමරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ 3කින් පිටත් වූ වාණිජ්‍ය ගුවන් සේවා දෙකකට අයත් මගින් සහිත වාණිජ්‍ය ගුවන් යානා 4ක් අතර මගදී පැහැර ගනිමිනුයි මෙම ප්‍රහාරයේ ආරම්භය සිදු වුණේ. එලෙස පැහැරගත් ගුවන් යානා වලින් දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු සහ දකුණු කුළුණුවල ගැටීමට සලස්වා තිබෙනවා. ඒ අතර වූ තවත් එක් ගුවන් යානයක් වොෂින්ටන් නුවර පෙන්ටගනයට කඩා වැදීමට සලස්වා ඇති අතර ඉතිරි ගුවන් යානයේද තවත් මෙවැනිම ප්‍රහාරයක් සඳහා වොෂින්ටන් දෙසට පැමිණෙමින් තිබියදී මගින්ගේ කලහකාරී හැසිරීම පාලනය කරගත නොහැකි වීම නිසා අතරමඟදී පෙන්සිල්වේනියා ජනපදයේ ගොවිපලකට මෙම ගුවන් යානය කඩා වැටී තිබෙනවා. මෙලෙස ක්‍රියාත්මක වූ ප්‍රහාරය 1941 වසරේ පර්ල් වරායට එල්ලූ ප්‍රහාරයෙන් පසු අමරිකානු භූමියේ සිදු වූ දරුණුතම ප්‍රහාරය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඒ අනුව 2001 සැප්තැම්බර් 11 වනදා සිදු වූ මෙම ප්‍රහාරයේදී මියගිය පුද්ගලයන් සිහිපත් කිරීමේ ස්මාරක නිව්යෝර්ක්, වර්ජිනියා සහ පෙන්සිල්වේනියා වලදී ඉදි වූයේ තවත් ඛේදවාචකයක අමිහිරි මතක සටහන් ඉදිරි කරමින්. එමෙන්ම එවකට අමරිකානු ජනාධිපති ජෝර්ජ් W. බුෂ් මහතා විසින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධ ප්‍රකාශ කිරීමටත් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත් සිදු වූයේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසුව නිව්යෝර්ක් නුවර ඉදි කළ නව ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල මේ වන විට අමරිකා එක්සත් ජනපදයේ උසම ගොඩනැගිල්ල බවටද පත්ව තිබෙනවා. ලොවම කම්පා කර වූ නිව්යෝර්ක් ප්‍රහාරය සිදු වී අදට වසර 19ක් ගත වී තිබුණත් එහි මතක සටහන් ලොව තුලින් නික්ම යන්නට නම් තවත් කාලයක් ගත වනු ඇත. සිව්දෙසින් වාර්තා වූ පුවත් කීපයක් සමගින් දැන් සිව්දෙසින් පුවත්. අම්පාර උහන මහකණ්ඩිය රාජකිරි රජමහා විහාරයේ ඌව පළාතේ මැදගම කින්නරපෝව පුරාණ විහාරය, කොටබෝව අලුත්වල සෛලබිම්බාරාමයේ යන විහාරයන්හි විහාරාධිපති කින්නරබෝවේ රතනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත සංඝකීර්ති ශ්‍රී සෝමරතන යන ගෞරව නාමය සහිතව නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවිය පිළිබඳ අක්තපත්‍ර පිළිගැන්වීම පසුගියදා සිදු කෙරුණා. ඒ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ශාසනික වශයෙන් සිදු කරන සේවාව අගයමින් මල්වතු විහාරීය කාරක සංඝ සභාව මගින් මෙම පදවිය පත් කර ඇති අතර මෙම අවස්ථාවට මල්වතු විහාරීය අනුනායක දිඹුල් කුඹුරේ ශ්‍රී විමල ධම්මනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා කාරක සංඝ සභික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියා. මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද නිර්නාමික පැමිණිල්ලක් මත සිදු කළ වැටදීමකින් නැවත භාවිත කළ නොහැකි මුඛාවරණ 3128ක ප්‍රමාණයක් මුද්‍රා තබා තිබෙනවා. ඊයේ දහවල් කොළඹ කොටුව 4 වන හරස් වීදියේ ගොඩනැගිල්ලක එම මුව ආවරණ වේලීම සඳහා තබා තිබියදී මෙලෙස සොයාගෙන ඇත්තේ. කොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී. ලාල් කුමාර මහතා සඳහන් කළේ පිටකොටුව පරිසර පොලිසිය සමග අදාළ ස්ථානය වෙත යන විට නිල් පැහැති හා සුදු පැහැති මුව ආවරණ හා KN95 වර්ගයේ මුව ආවරණ විශාල ප්‍රමාණයක් මෙලෙස වේලීමට තබා තිබූ බවයි. පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇති වූ සැකේ හේතුවෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් යොමු කර තිබෙනවා. ඒ අනුව පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය මත හිමිකරුවන් සමග එම මුව ආවරණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන විත් මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා. මුව ආවරණ තොගය හා එහි හිමිකරුවන් මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගනු ලබන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ගත වූ පැය 24 තුළ අසල්වැසි ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 45 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර අමරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළාසන ප්‍රාන්තවල පවතින අධික ලැබ්ගිනි හේතුවෙන් 5 ලක්ෂයට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බවයි අමරිකානු ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විශේෂයෙන් මෙම ලැබ්ගිනි බලපෑත්තේ ඔරිගන්, කැලිෆෝනියා සහ වොෂින්ටන් යන ප්‍රාන්තවලට බවයි. අමරිකාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ඇති දැඩි උණුසුම් සහ සුළං සහිත කාලගුණය ලැබ්ගිනි ව්‍යාප්තියට හේතු වී තිබෙනවා. මෙලෙස ලැබ්ගිනි 100කට අධික සංඛ්‍යාවක් අමරිකාවේ බටහිර දිග ප්‍රාන්ත 12ක මේ වන විට පැතිරෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ හේතුවෙන් අක්කර මිලියන 4.4කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මෙම ලැබ්ගිනි හේතුවෙන් මේ වන විට මරණ 10ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම මරණ සංඛ්‍යාව නිශ්චිතවම අනාවරණය වී නොමැති බැවින් එම සංඛ්‍යාව ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 96760ක් වාර්තා වීමත් සමග එක් දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතින් සංඛ්‍යාව යළිත් වරක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බවයි. එමෙන්ම COVID-19 වෛරසය හේතුවෙන් ලොව වැඩිම බලපෑමට ලක් වූ රටවල් අතර දෙවන ස්ථානයට පත්ව සිටින ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ ලොව වැඩිම COVID මරණ සංඛ්‍යාවද වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරටින් ගත වූ පැය 24 තුළ නව මරණ 1213ක් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 76304ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 405,55,725ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර ඇස්ට්‍රසෙනිකා කොවිඩ් එන්නතේ අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවද වෛරසයට එරෙහි එන්නතක් සංවර්ධනය කිරීමේ ප්‍රයත්නය අධෛර්යමත් නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛව සංවර්ධනය කෙරුණු එම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව මෙතෙක් නිපදූ සාර්ථකම එන්නත ලෙස සැලකුණද එමගින් ස්නායු පද්ධතියේ රෝගී තත්ත්වයන් වර්ධනය වීමත් සමග එහි අත්හදා බැලීම් නතර කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දිනක සටහන් නිමා වන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් 12 වනදා කොළඹ නගරයේ පළමු වරට ට්‍රැම් රථ සේවාව ආරම්භ කර ඇති 1899 සැප්තැම්බර් මාස 12 වන දිනයි. මෙය දකුණු ආසියාවේ පළමු ට්‍රැම් රථ සේවාව වූ අතර මංගල ගමන ග්‍රෑන්ඩ් පාස් මාර්ගයේ සිටයි ආරම්භ කර ඇත්තේ. සඳ මතට ගොඩ වැස චන්ද්‍ර පස් සාම්පලයක් පෘථිවියට ආපසු ලබා දුන් පළමු රොබෝ පරීක්ෂණ අභ්‍යවකාශ යානය වන ලුනා 16 අභ්‍යවකාශගත කර ඇත්තේ 1970 සැප්තැම්බර් මාස 12 වන දිනයි. පළමු ප්‍රායෝගික යතුරු ලියනය පාරිභෝගිකයන්ට විකිණීම ආරම්භ කර ඇත්තේ 1873 සැප්තැම්බර් මාස 12 වන දිනයි. ඒ සමගින් අදට නියමිත ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමාවට පත්වනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.